සම්මා සම්බුදු සරණයි සුපින්නත් ඔබ හැම දිනාටම මුළු මහත් ලෝකයටම අමමෙත පතුරාලමින් 45 වසක් මුළුල්ලෙහි 84000ක් වූ ශ්‍රී සද්ධර්මය ලෝතුරා මාමෑණි බුදු පියාණන් වහන්සේ අප වෙනුවෙන් දේශනා කොට වදාලා. උන්වහන්සේ වෙනුවෙන් සාරාංශක කල්ප ලක්ෂයක් පෙරුම් දම් පෙරුවා. ඉතින් එලෙස පාරමී භූමියේදී එකතු කරගත්තු ඥානය උන්වහන්සේ මුදා හරිනවා බුද්ධ ජීවිතයේදී. ඒ දේශනා කොට වදාහල ශ්‍රී සද්ධර්මය වසර අවුරුදු 2600ක් තිස්සේ ගෞතම බුද්ධ ශාසනයේ අරිහත් ධජය දරාගත්තු සංඝයා වහන්සේලා නැත්නම් වික්ෂුන් වහන්සේලා අප කෙරෙහි අනුකම්පාවෙන් අපිට කියලා දෙනවා. ඉතින් අපි නිරන්තරයෙන් උත්සාහ ගන්නවා උන්වහන්සේලාගෙන් බණපදයක් අහන්න හැකි හැම විටකදීම. අද දවසෙත් එවැනි ආකාරයක ධර්ම දේශනාමය පින්කමක් පවත්වන්නටයි අපි සූදානම් වෙන්නේ. දසපින් අතරට බණ කීම සහ බණ ඇසීම කියන දෙකම අන්තර්ගත වෙනවා. ඒ නිසා අද දවසේ අපගේ ගෞරවනීය ආරාධනාව පිළි අරගෙන මෙම ධර්මාසනය මස්තකයේහි වඩා හිඳින්නට වැඩම කොට වදාළ කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යනාංශයේහි මහාචාර්ය ධර්මපාල වරු සංවිධානයේ ප්‍රධාන අනුශාසක ශාස්ත්‍රපති රාජකීය පඬිත පරම පූජනීය අපේ ඉඳුරාගාරයේ ධම්මරතන නාහිමිපාණන් වහන්සේව අපි සාදු නාදයක් දීලා පිළිගන්නවා. සාදු සාදු සාදු. අද දවසේ මෙම උතුම් පින්කම පවත්වන්න ප්‍රධාන නිමිත්ත බවට පත් වෙන්නේ අද මේ අපි රැස් වෙලා ඉන්න ගෘහයේහි ගෘහ මූලිකයා හැටියට চিරාත් කාලයක් ආයු වින්දනය කරලා මීට 7 දවසකට පෙර අප අතරින් විය වුණු විශ්‍රාමික බැංකු නිලධාරියෙක් වුණු ඩේවිඩ් ගුණතිලක මැතිතුමන්ට සහ පාඨශාලා චාරණියක ලෙස මහා සේවාවක් කරලා මීට 7 වසරකට පමණ කලින් අප අතරින් සමුගත්තු සුමනාවතී මෑණියන්ට පින්පෙත් පුදන්නට ඒ දෙපළගේ වාසනාවන්ත පින්බර පුත්වරුන් දෙපළ වුණු අනුර ගුණතිලක සහ අශෝක ගුණතිලක දෙපළත් ඒ වගේම වසන්ති ගුණතිලක ගුරු මෑණියන් ප්‍රධාන ඒ පවුලේ ඥාතිත මිත්‍රාදීන් හැමදෙනාගේම අනුග්‍රහකත්වයෙන් සදැහැති දායකත්වයෙන් තමයි අද මේ පින්කම පැවැත්වෙන්නේ. ඉතින් මියගිය අපව හැර ගිය අයට පින්පෙත් පුදන්නටත් සුජීවත්ව අපිත් එක්ක වාසය කරන හැමෝටම නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරන්නටත් තුනුරුවනගේ අනන්ත මහා ගුණ බලයෙන් අපි හැමෝටම සසර ගමන කෙටි කරගන්න හැකි වේවා. මේ රුදුරු සංසාර ගමන කෙලවර කරගෙන අමා මහ නිර්වාණය සාක්ෂාත් කරගන්න හැකි වේවා කියන ප්‍රාර්ථනෙන් තමයි අද දවසේ මේ පින්කම පවත්වන්නේ. එසේනම් අප කෙරෙහි අනුකම්පාවෙන් මෙතෙන් පටන් ධර්මදේශනාව මෙහෙවන හැටියට ඊ타මත්ම ගෞරවයෙන් අපි ආරාධනා කරනවා කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යනාංශයේ මහාචාර්ය ධර්මපාල වරු සංවිධානයේ අනුශාසක ශාස්ත්‍රපති රාජකීය පඬිත අති ගෞරවනීය ඉඳුරාගාරයේ ධම්මරතන නාහිමිපාණන් වහන්සේට සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සබ්බං පහාය ගමනීයං තී.
ධර්ම ශ්‍රවණාබිලාෂී කාරුණික පින්වත්නි, අප විසින් පුදන ලද මල් පහන් ගිලම්පස අමාමේනී බුදු පියාණන් වහන්සේට පූජා කරමු. පූජා වේවා, පූජා වේවා, පූජා වේවා. සාදු. ධර්ම ශ්‍රවණාබිලාෂී කාරුණික පින්වත්නි, අපි සූදානම් වෙන්නේ මීට දින 7කට පමණ පෙරදී අභාවයටපත් වුණ ආදරණීය පිය කෙනෙක් සිහිපත් කරලා විශ්‍රාමික බැංකු නිලධාරී ඩේවිඩ් ගුණතිලක පියාණන් සිහිපත් කරලා ඒ පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා වන ගුණානුස්මරණ පින්කම. තාත්තට පියාණන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරන ගමන් ඊට සමාන්තරව මේ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා මීට වසර 7කට පමණ පෙරදී අභාවයටපත් පාඨශාලාචාරිණී එම්.ආර්. සුමනාවතී මෑණියන්ද සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කිරීමට විශේෂයෙන්ම දායක වෙන්නේ මෙම සෙනවිරත්න වත්ත උදම්මිට වේයන්ගොඩ හැදිච්ච වැඩිච්ච වසන්තී පොතුපිටිය ගුරුමේනියෝ අශෝක ගුණතිලක සහ අනුර ගුණතිලක යන දූ දරුවන් ඇතුළු පැමිණ සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්, ඔවුන්ගේ දෙමව්පියන්, ඥාතීන් ඇතුළු පින්වත් පිරිස, සුජීවත්ව වාසය කරන්නා වූ ගුණතිලක පවුලේ සියලු ඥාතීන්, පැමිණ සිටින පිරිස, ශිෂ්‍ය ශිෂ්‍යාවන්, හිතයිශීන් ඇතුළු හැමෝටම සෙත් සාන්තිය සහ නිරෝගී සුවයද ප්‍රාර්ථනා කිරීමට අපේක්ෂා කරනවා. අපේ වසන්ති පොතුපිටිය ගුරුමෑණියෝ ඉතා දීර්ඝ කාලයක් තිස්සේ මේ ප්‍රදේශවාසී පින්වත් දරුවන්ට ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ශාස්ත්‍ර දානය කරමින් මහා මෙහෙවරක් කරමින් ප්‍රදේශවාසීන් ඉංග්‍රීසියෙන් දැනුවත් කරමින් ඔවුන් සමාජයේ වෘත්තීයමය වශයෙන්ද වගකීම් වශයෙන්ද ඉහළ තලයකට ගෙන ඒම සඳහා කැපවීමෙන් කටයුතු කරන ගුරුමෑණි කෙනෙක්. ඊට අමතරව තමයි උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි කටින පින්කම් ආදියද කරමින් යුදයෙන් පීඩාවටපත් ප්‍රදේශවල බුද්ධ පිළිම තනමින් අටම ස්ථානයෙහි ද පින්කම් කරමින් ඇතැම් ස්ථානයක සුවිසල් වියදමක් දරමින් බුදු පිළිම කරමින් ඒ වගේම විවිධ ප්‍රදේශවල ශිෂ්‍යයන්ගේ ප්‍රයෝජනය සඳහා පුස්තකාලාදිය පවත්වමින් කටයුතු කරන කෙනෙක්. ඒ හැම පින්කමකටම සාමූහිකව ශිෂ්‍ය ප්‍රජාවද සම්බන්ධ කරගනිමින් පින්කම් කරන කෙනෙක්. මේ ගුරුමෑණියන්ගේ පියාණන් තමයි අභාවයට පත්වෙන්නේ. කාරුණික පින්වත්නි, අද ධර්මානුශාසනාවෙහි සංස්කෘතිකමය ස්වභාවය තමයි 7 දවසේ පින්කමක් කරනවා නම් එහි බණක් කියනවා නම් අපිට සංස්කෘතික නියමයක් තියෙනවා. ඊට අදාළ මාතෘකා කතා කරන්නට අවශ්‍යයි. සෙසු මාතෘකා සාමාන්‍යයෙන් කතා කරන්නේ 7 දවසේ බණත් 3 මාසේ බණක් නොවන බණකදී පමණයි. ඒක නිසායි සබ්බං පහාය ගමනීයං කියන මාතෘකාව අද ඉදිරිපත් කරගන්නේ. සබ්බං යනු සියල්ල, පහාය යනු අත්හැර, ගමනීයං යනු යා යුතුයි. සබ්බං පහාය ගමනීයං, සියල්ල හැරදා යා යුතුයි. පින්වත්නි, සියල්ල හැරදා යා යුතුමයි. මේ කාරණාව චුට්ටක් විග්‍රහ කරලා බලාගමු. පින්වත්නි, බුදු පියාණන් වහන්සේගේ දේශනා එන්නේ සූත්‍ර ව්‍යුහයෙන්.
සූත්‍ර ව්‍යුහය ලෝකයේ කොටස් දෙකයි. එකක් බටහිර සූත්‍ර ක්‍රමය, අනෙක නැගෙනහිර සූත්‍ර ක්‍රමය. තවත් විදිහකින් කියනවා නම් අපරදිග සූත්‍ර ක්‍රමය සහ පෙරදිග සූත්‍ර ක්‍රමය වශයෙන්. ලෝකයේ තියෙන හැටිය විග්‍රහ කරපු විද්වතුන්, චින්තකයින්, ශාස්ත්‍රූවරුන් සහ දාර්ශනිකයන් තම තමන්ට පෙනෙන මානයන් ගෙන් ලෝකය විග්‍රහ කළා. ඇතැම් කෙනෙක් ලෝකයේ භෞතිකය විග්‍රහ කළා. ඇතැම් කෙනෙක් ලෝකයේ අභෞතිකය විග්‍රහ කළා. ඇතැම් කෙනෙක් ලෝකයේ ඉතිහාසය විග්‍රහ කළා. ඇතැම් කෙනෙක් ලෝකයේ අතීතය විග්‍රහ කළා. අනාගතය විග්‍රහ කළා. දැන් ඒ කවුරුත් විග්‍රහ කළේ හැටි බුදු පියාණන් වහන්සේගේ සමස්ත දේශනාව, සමස්තයේ සමස්තය මොනවද බුදුහාමුදුරුවෝ දේශනා කළේ කියලා ඇහැවුවොත් මට කියන්න තියෙන උත්තරේ සංජය පිරිවැජියා දුන්න උත්තරයට වඩා ටිකක් වෙනස්. සංජය පිරිවැජියා දෙන්නේ මොනවද බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ? යේ ධම්මා හේතුප්පභවා තේසං හේතුං තථාගතෝ ආහ කියලා. ඒක දිග්ග වාක්‍යයක්. දිග්ග විස්තරයක් තියෙන සූත්‍රයක්. සිංහල ඔබට මගෙන් ඇහුවොත් බුදුහාමුදුරුවෝ මොනවද දේශනා කරලා තියෙන්නේ කියලා අකුරු දෙකයි මට කියන්න තියෙන්නේ. ඒ තමයි හැයන්නයි ටියන්නයි. මොනවද බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ? හැටි. මොනවයි හැටිද? ශරීරයේ හැටි, සත්‍යයේ හැටි, පරිසරයේ හැටි, ලෝකයේ හැටි, නිර්මාණවල හැටි, මානවල හැටි, ප්‍රතිනිර්මාණවල හැටි. තමයි දේශනා කරලා තියෙන්නේ. හැටි විතරයි දේශනා කරලා තියෙන්නේ. හැටි විතරමයි දේශනා කරලා තියෙන්නේ. තේරුම් ගන්න තියෙන්නේත් හැටි විතරමයි. හැටි පමණයි. තේරුම් ගන්න ඕන කරන්නේත් හැටි පමණයි. මොකේ හැටිද? හැම දෙයකම හැටි. එක දිග කතාවක්. මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු සූත්‍රත්, ඒ දාර්ශනිකයෝ දේශනා කරපු ඉදිරිපත් කරපු සූත්‍රත් ක්‍රම දෙකකට ලියලා තියෙනවා. ලියලා තියෙන්නේ සූත්‍ර විදියට. බටහිර ලෝකය සූත්‍ර ලියන්නේ අකුරු, ඉලක්කම්, රේඛා, සංකේත වශයෙන්. දැන් වෘත්තයක පරිධිය මනිනවනම් 2πr සූත්‍රය. 2 කියන්නේ මොකද්ද කියලා, r කියන්නේ මොකද්ද කියලා අපි ගාව පස්සේ විග්‍රහ කරනවා. r යනු අරයයි. ඒ විදිහට r යනු විස්කම්භයේ දෙකෙන් එකයි. ඒකට කියන්නේ සූත්‍ර විග්‍රහ කිරීම. සංස්කෘතෙන් කියන්නේ ඒකට අනුවෘත්ති දේශනා කියලා. භාෂ්‍ය නැතහොත් අර්ථ කතා, අට කතා, ටීකා, ටිප්පණි වශයෙන් පස්සේ විග්‍රහ කරනවා. බටහිර ලෝකය අකුරු, ඉලක්කම්, රේඛා, සංකේත වලින් සූත්‍ර නිර්මාණය කරනකොට පෙරදිග ලෝකය සූත්‍ර නිර්මාණය කළේ වචන වලින්. ඒ වචන වලට සමහර වචනයකට එක අකුරයි, සමහර වචනයකට අකුරු දෙකයි, සමහර වචනයකට අකුරු තුනයි, සූත්‍රයකට වචන දෙකයි හෝ තුනයි. අර මං ඉස්සරලා කියාපු සංජය පිරිවැජියා දේශනා කළෙත් බුදුහාමුදුරුවෝ මොනවද දේශනා කරන්නේ? යේ ධම්මා හේතුප්පභවා තේසං හේතුං තථාගතෝ ආහ. ඒක බුදුහාමුදුරුවන්ගේ වාක්‍යයක් නෙවෙයි. ඒක සංජය පිරිවැජියාගේ වාක්‍යයක් නිසා වචන 6ක් තියෙනවා. මගේ බුදුහාමුදුරුවෝ ලෝකය විග්‍රහ කරන්නේ සාමාන්‍යයෙන් වචන 3කින්. හැම තැනම එහෙම තමයි. සබ්බං පහය ගමනීය වචන 3යි. වාක්‍ය එකයි. සන්තුට්ඨි
පරමං ධනං වචන තුනයි වාක්‍ය එකයි. විශ්වාස පරමා ඥාති වචන තුනයි වාක්‍ය එකයි. පරපටිබද්ධා මේ ජීවිකා වචන තුනයි වාක්‍ය එකයි. අචිරං වතයන් කායෝ වචන තුනයි වාක්‍ය එකයි. අනිච්චා වත්ත සංඛාරා වචන තුනයි වාක්‍ය එකයි. පේමතු ජායති සුකෝ වචන තුනයි වාක්‍ය එකයි. මේවා ඍජු බුද්ධ සූත්‍ර ඩිරෙක්ට් සූත්‍ර ඍජු බුද්ධ දේශනා. පස්සේ කාලෙකදී ධර්ම සංග්‍රාහකයන් වහන්සේලා සූත්‍ර නොවන ඒවා සූත්‍ර කළා. එහෙම සූත්‍ර කරපු නිසා ඒවට කියනවා රතන කාරණා රතන සූත්‍ර හැටියට එකතු කළා. සූත්‍ර කියලා කියන්නේ ඇත්තටම ගත්තොත් සූත්‍ර කියන්නේ නූල් වලට. නූලකින් කරන්නේ අමුණන එක. ඒ හින්දා තමයි මල් අමුණන්නාසේ නූලකට කරුණු අමුණන්නේ සූත්‍රයකට. රතන කාරණා රතන සූත්‍ර, පරාභව කාරණා පරාභව සූත්‍ර, මංගල කාරණා මංගල සූත්‍ර, වසල කාරණා වසල සූත්‍ර වශයෙන්. කාරුණික පින්වත්නි, මගේ බුදුහාමුදුරුව මේ කියාපු ආකාරයේ සූත්‍ර නිර්මාණය කරලා අපිට කුඩා වාක්‍යයක් දෙනවා දිගට විග්‍රහ කර ගැනීම සඳහා. මේ බුදුහාමුදුරුවන්ගේ දේශනා අතරත තියෙනවා මෙන්න මෙහෙම ගැඹුරු කරුණක්. ලෝකයේ තියෙන වචනයක් ප්‍රතිනිර්මාණ කියලා. ඔබ දන්නවා ඊට කලින් තියෙන වචනයක් නිර්මාණ කියලා. ඊටත් කලින් තියෙන වචනයක් ඔබ අතර වැඩි දුර භාවිත නොවන මාන කියලා. දැන් මාන ඒකට දානවා උපසර්ග කියන්නේ prefixes. ප්‍රි කියන්නේ මුල, පෙර කියන එකනේ. ඒ හින්දානේ preface, preschool කියන්නේ pre කියන්නේ pre ඒකම තමයි අල්පයන්යි අල්රයන්යි යන්නයි පෙර. එතකොට පෙර පාසල් කියන්නේ pre suffix කියන්නේ වචනයක මුලින් හයි කරන එක. සවුත් පැත්තෙන් ෆික්ස් කරන නිසා වෙන්නේ suffix කියන්නේ. prefixes suffixes කියලා දෙකක් තියෙනවා. මේ suffixes කියන්නේ ප්‍රත්‍යය දකුණු පැත්තෙන් හයි කරන එක. prefixes කියන්නේ මුලින් හයි කරන එක. ඒකට කියන්නේ උපසර්ග කියලා සිංහලෙන්. මාන කියන වචනෙට මුලින් නිර් කියලා උපසර්ගයක් දානවා. එතකොට නිර්මාණ වෙනවා. නිර්මාණ කියන්නේ එක වචනයක් හැටියට අරගෙන ඒකට උපසර්ගයක් දානවා ප්‍රති කියලා. එතකොට ප්‍රතිනිර්මාණ. දැන් මොනවද නිර්මාණ සහ ප්‍රතිනිර්මාණ කියලා කියන්නේ? මේ පුටුව ප්‍රතිනිර්මාණයක්. ලීය නිර්මාණයක්. නම් මානය මොකද්ද? ගහ. කැටයම ප්‍රතිනිර්මාණයක්. ලීය නිර්මාණයක්. ගහ මානයක්. බුදු පිළිම වහන්සේ ප්‍රතිනිර්මාණයක්. එහි ලෝහ සංයුතිය නිර්මාණයක්. ලෝහ හෝ ස්පාෂාන, ගල හෝ වැලි මානයක්. යකඩ වලින් මොනවා හරි හදාපුවාම ප්‍රතිනිර්මාණයක්. යකඩ නිර්මාණයක්. යපස් මානයක්. ප්‍රතිනිර්මාණ හදන්නේ මිනිස්සු. ඒකට තියෙනවා ශිල්ප. ශිල්ප උගන්වන එකට කියනවා ශාස්ත්‍ර.
ඒ හින්දා ඒකට කියනවා ශිල්ප ශාස්ත්‍ර. ප්‍රතිනිර්මාණ කරන්නේ මිනිස්සු. නිර්මාණ කරන්නේත් මිනිස්සු. මාන කරන්නේ කවුද? වීදුරු වලින් මල් වාස් එකක් හදලා ඒක ප්‍රතිනිර්මාණයක්. වීදුරු හදනවයි කියන්නේ නිර්මාණයක්. වැලි හදනවා කියන්නේ වැලි කියන්නේ මානයක්. ඒතර වැලි හදන්නේ කවුද? ආන්න පින්වත්නි. ප්‍රතිනිර්මාණ කරන්නෙත් මිනිස්සු, නිර්මාණ කරන්නෙත් මිනිස්සු, මාන කරන්නේ නෑ මිනිස්සු. මාන කියන්නේ හැදෙන එකක්. හැදෙන එකක්. කාරුණික පින්වත්නි, ඇත්ත වශයෙන්ම සියල්ල හරදා යා යුතු නැද්ද? මං කියන්නේ සියල්ල හැරදා යා යුතුම නම් ඒක දැනගෙන ඉන්න එක හොඳ නැද්ද? දැනගෙන නෑ වගේ ඉන්නවට වඩා. දැනගන්න නැතුව ඉන්නවට වඩා දැනගෙන ඉන්න එක හොඳ නැද්ද? දැනගෙන ඉන්නවා වගේ ඉන්න එක හොඳ නැද්ද? දන්නේ නෑ වගේ ඉන්නවට වඩා. යණ්ඩම වෙන එක. බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කරන්නේම අචිරං වතයන් කායෝ. ඇඟ බොහොම ටික කලයි. එච්චරයි. ඇඟ ටික කාලයයි. මං ඉස්සරහා ස්ටූල් එකක් තියෙනවා. ඒ ස්ටූල් එකේ මල් පෝච්චයක් තියෙනවා. අපි කියනවා ඒ ස්ටූල් එකට ඒ ස්ටූල් එක කියලා. මල් වට්ටියක් තියලා තියෙන ස්ටූල් එකකුත් තියෙනවා. ඒක ඊට වඩා උසයි. අපි ඒකට කියනවා B ස්ටූල් එක කියලා. බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කරනු ලැබ ඇති ආසනයක් තියෙනවා. අපි හිමේවට ස්ටූල් කියන්නේ ආසනයක් තියෙනවා. ඒ ආසනයට මං කියනවා C කියලා. A B C කියලා. ආවෙන් ප්‍රශ්නයක් අහන්න. B උසයිද මිටිද? B උසයිද මිටිද? අන්න ඒක තමයි. ඒකට උත්තරයක් දෙන්න බැරි වෙන්නේ ඒක උසයි ඒ වුණාට මිටි නිසා. B උස වෙන්නේ ඇයි? ඒ කියලා මිටි එකක් තියෙන හින්දා. එතකොට උස කියන එකේ ඉන්නේ මිටි කියන එකක් තියෙන හින්දා. නැත්තම් කිසි දෙයක් ලෝකේ උස වෙන්නේ නැහැ. ලෝකේ කිසි දෙයක් උස වෙන්නේ මිටි මොනවා හරි නැත්තම්. ඒ විතරක් නෙමෙයි. B මිටි වෙන්නේ C උස හින්දා. ඒ හින්දා B මිටි කරන්නෙත් වෙන එකක්, උස කරන්නෙත් වෙන එකක්. ලෝකේ ධනවත් උනේ සල්ලිකාරයෝ නේ. ලංකාවේ ඉන්න හොඳම සල්ලිකාරය එක්කගෙන આવොත් ඒ අය ඉස්සරහා අපි දුප්පත්. හැබැයි ඒ සල්ලිකාරයා බිල් ගේට්ගේ ළඟ තිබ්බහම බිල් ගේට්ගේ ගේට් එකෙන් එළියේ. බිල් ඇතුලේ මෙයා එළියේ. ගේට් එක මැද්දේ. ලෝකේ සල්ලිකාරයෝ නෑ. ලෝකේ දැනුගත් මිනිස්සු කියලා જાතියක් නෑ. උගත් වෙන්න පුළුවන් එකක්. සාමාන්‍යයෙන් ආචාර්ය කියලා කියන්නේ එකක් ගැන වැඩිපුර දන්නේ එක. එක්කෙනාට. ඒක කියන්නේ එතකොට අනිත් ඒවා දන්නේ නැහැ කියන එකයි ඒකේ තේරුම. එකක් ගැන ටිකක් දන්නවා කියන එකයි. ආචාර්ය කියන්නේ. මහාචාර්ය කියන්නේ හුඟක් දේවල් දන්නවා ඇති කියලා අනිත් අය හිතාගෙන ඉන්න එකට.
ඔක උගත්තු ඉන්න විදිහක් නැහැ. මොනවා හරි එකක් දැනගන්න පුළුවන්. එතකොට කාරුණික පින්වත්නි බුදු පියාණන් වහන්සේගේ දේශනාව මම මෙතෙන්ට ආරෝපණය කරන්නේ ගලපන්නේ ඇයි? බුදු පියාණන් වහන්සේ දේශනා කරන විදිහට මිනිස්සුන්ට මැරෙන්න කාලයක් නැහැ. අපිට හිතුනොත් අවුරුදු 20ක 25ක එක්කෙනෙක් මැරිච්චාම ඒක අකල් මරණයක් කියලා. ඒක වැරදි. අපිට එහෙම හිතෙන්නේ අවුරුදු 20ක 25ක එක්කෙනෙක් මැරෙන එක අකල් මරණයක් කියලා හිතෙන්නේ අපි එයා 60ක් 70ක් ඉන්න ඕන කියලා හිතාගෙන හිටියේ හින්දායි. එහෙම නැතුව අකල් මරණ කියලා જાතියක් නැහැ. දැන් මේ 20 25 හිටපු එක්කෙනා මැරෙනකොට ඊට කලින් හිටපු එක්කෙනෙක් 15 වෙදි විතර මැරුණා නම් මේක අකල් මරණය මේකට වඩා. මං කියන්න හදන්නේ සබ්බං පහාය ගමනීයං සියල්ල හැරදා යා යුතුයි. ඒක නිසි වෙලාවක් නැහැ. කාරුණික පින්වත්නි සබ්බං පහාය ගමනීයං මට කියන්න මම දන්නා තොරතුරු අනුව ලෝකේ වයස්ගතම මිනිසා චීනයේ ඉඳලා හම්බුණාලු ඊයේ පෙරේදා වයස අවුරුදු 179ක් කියලා. හැබැයි තහවුරු කරගෙන නෑ ඒක. ඒ තැනත්තර කල්පනාව නෑ පණ තියෙනවා. හැබැයි වයස අවුරුදු 179ක් විය හැකි කියලා තොරතුරු වලින් කියනවා. ඒ තැනත්ත කවුද කියන්න දන්නේ නැහැ. 179ක් වෙලා හරියන්නේ. අපේ රටේ එහෙම කතාවක් හීනකින්වත් පේන්නේ නැහැ. අවුරුදු 179ක් ජීවත් වෙන කෙනෙක් හීනකින් පේන්නේ නැහැ. ඇයි දන්නවද? හීනෙට පේන්නේ හැබැයි දැක්ක දේවල්. එහෙනම් හීනෙකටවත් එහෙම පේන්න විදිහක් නැහැ. හීනකින් හරි පේන්න නියමිතව තියෙන්නේ 80ට මෙහා දිනක මිය යන අවස්ථාව විතරයි. සාමාන්‍යයෙන් 80න් තමයි මිය යන්නේ. තාත්තගේ වයස 91යි. විශාල වාසනාවක්. එහෙම වෙන්න පුළුවන්. මම මේ කියන කාරණාවත් එක්ක මාත් එක්ක වරදවා තරහ වෙන්න එපා. තරහ වෙන්න ඕනෙම නම් මට බණට ආරාධනා කළේ නීතිඥ ශාසික ජයතිලක මහත්තයා. එතුමා එක්ක තරහ වෙන්න. එක්ක ගනාවේ සුරාජ් රත්නායක මහත්තයා එයා එක්ක කොහොමදත් තරහ වුණාට කමක් නැහැ. මං කියන්න හදන්නේ මෙන්න මේකයි. තරහ වෙතොත් තරහ වෙන්න කියලා හිතේ තියාගෙන. අපිට අවුරුදු උපරිම ජීවත් වෙන්න පුළුවන් කාලේ දැන් 80යි. 91ක් තාත්තා ජීවත් වෙන්නේ තාත්තා 1977ට කලින් මේ රටේ ආහාර ගත්ත එක්කෙනෙක් නිසා. වැරදුනාද මන්ද? 77න් පස්සේ තරුණ භද්‍ර යෞවන වියේ ආහාර ගන්න පටන් අරන් යමෙක් මේ මහ පොළොවේ ඉන්නවා නම් ඒ ඇඟට 80කට වඩා තියෙන්න විදිහක් නැහැ. ඒ ඇයි 77න් පස්සේ තමයි අපිට ක්ෂණික නූඩල්ස් එතකොට සූප් කැට බ්‍රොයිලර් චිකන් අජිනෝමෝටෝ වැනි ආහාර පාන ආවේ. ඒක හින්දායි මං කියන්නේ 77න් පස්සේ හොඳට කාපු අය හුඟාකල් ඉන්නේ නැහැ කියලා. තරහ වුණාප වෙන්න එපා. ඕනෑම නම් අර දෙන්නත් එක්ක අමනාප වුණාට කමක් නැහැ. එතකොට වයස අවුරුදු 80න් අපි මිය යන්න නියමිතයි. 80 හා තද්දාශ්‍රිත කාලවකවානුවකදී. එතකොට දැන් බලමු ගාන හදලා ගණන් පන්තියම තමයි. මට අවුරුදු 55යි. 80ට පෙර මිය යා යුතුයි. 80 වෙනකන්
ඉන්නව නම් තව කීයක් තියෙනවද? 25යි. දැන් අවුරුදු 25න් පස්සේ මා මිය යා යුතුයි. නෙමෙයි. 25ට පෙර දිනක මිය යා යුතුයි. තිබුණත් හෝ තිබුණොත් තියෙන්නේ 25යි. දැන් 55යි නම් තව භාගයක් වත් නැහැ. ඒ 25න් පස්සේ වත් යන්න මේපේ. එතකොට මගේ මහාචාර්යකම පපුව. ඒක දාලා යන්න වෙනවා. මගේ වෙසල් කාර් එක 89000ක් ගෙවනවා මාසෙකට. ඒත් දාලා යන්න වෙනවා. පන්සල් ගෝලයෝ බාලයෝ ගෝල බාලයෝ බාල ගෝලයෝ කොහොමද දාලා යන්න වෙනවා. නෑ හිතවත්තු අතාරින්නම වෙනවා. නෑ කියලා බෑ. බෑ කියලා බෑ. වච්චිල් කියලා බෑ. දැන් ඔය hina වෙන්නේ එහෙම වෙන්නේ මට විතරයි කියලා හිතාගෙන වෙන්න ඇති. ඔය hina වෙන්නේ ඔය ආමුදුරන්ට වෙන්න දේ බලන්නකෝ. කියලා හිතාගෙන වෙන්න ඇති. දැන් හදන්න 80ට තියෙන බැලන්ස් එක 80ට බැලන්ස් එක හදාගත්තාම ආන් ඊට පෙර සකල විද එකතු කිරීම ඉතුරු කරලා යන්න වෙනවා. ටටා කියන්නම වෙනවා. හායි කියන්නම වෙනවා. වයි කියන්නම වෙනවා. බැහැලා යන්න වෙනවා. මේ රංග මඩලෙන් බැස යා යුතුයමයි. එතෙක් රංග දැක්විය හැකි. කවර හෝ ඉඟි නළුවක් කුමන ඉඟි නළුවක් රංග දැක්වුවත් මේ රංග මඩලින් බැස යා යුතුයි. යුතුයමයි. No options, nothing. කිසිදු විකල්පයක් නැහැ. දුකද? නෑ. දුක නෑ. ඇයි? අවබෝධය. 55 වෙනකොට පෙන්ෂන් යන්න ඕන. දුකද? නෑ. ඇයි? යන්නම ඕනි. 60න් හෝ 55න් හෝ යන දවසක පෙන්ෂන් යන්නම ඕන. පෙන්ෂන් ගිහිල්ලා ඊට පහුදා ගිහින් අස්සම් කරන්න බැදුවා හරියන්නේ නැහැ. එහෙම අස්සම් ගැහුවට වැඩක් නැහැ. යන්නම වෙනවා. අපිට විතරක් නෙවෙයි කාටත් යන්නම වෙනවා. යන්නේ නෑම වගේ හිටියට කී දෙනෙක් ඇයිද දන්නේ තව අවුරුදු එකමාරක. වැරදුනාද හන්දා. ඒකින්ද හැම කෙනෙක්ම ඉන්නේ යන්නම තමයි. ඒක තමයි මං ඔයිට පෙරද කියන ලද ධර්මය. ඉන්නේ යන්න. අද ගිහිල්ලා කඩදාසි කොලයක් අරගෙන ලියන්න ලස්සනට. නැත්තම් කම්පියුටර් print out එකක් අරන් multi color print out අරන් laminate කරලා ගහන්න. ඉන්නේ යන්න. ගෙදර ගැහුවත් කමන්නේ. හાર્ඩ්වෙයාර් එක ගැහුවත් පාඩු නෑ. ඉන්නේ යන්න. දොරේ ගහන්න එපා. එතකොට එන අය හිතයි මේ වෙන එකක් ගහලා තියෙන්නේ කියලා. කුස්සියේ ගහන්න. ඉන්නේ යන්න. තව එකක් ඕනේ නම් ගන්න පුළුවන්. ඒ තමයි තියෙන්නේ නැති වෙන්න.
ඒතර වාක්‍ය දෙකයි. ඉන්නේ යන්න තියෙන්නේ නැති වෙන්න. බලන්න කියමුද බලන්න. ඒ වාක්‍ය දෙකම ඉන්නේ තියෙන්නේ නැති ඉන්නේ තියෙන්නේ නැති. අනේ මැඩම්ගේ පන්තියේත් උච්චර හොමින්ද ඇති සද්දට කියන්නේ. තව චූට්ටක් සද්දට කිව්වොත් ඉන්නේ යන්න තියෙන්නේ නැති වෙන්න. ඉන්නේ යන්න තියෙන්නේ නැති වෙන්න. ඉන්නේ යන්න තියෙන්නේ නැති වෙන්න. බුදුහාමුදුරුවන්ගේ වාක්‍යය මොකද්ද? සබ්බං පහාය ගමනීයං. සබ්බං පහාය ගමනීයං. මොකද්ද? සබ්බං පහාය ගමනීයං. මොකද්ද? සබ්බං පහාය ගමනීයං. සියල්ල හැරදා යා යුතුයි. මොකද්ද? සියල්ල හැරදා යා යුතුයි. මොකද්ද? සියල්ල හැරදා යා යුතුයි. මොකද්ද? සියල්ල හැරදා යා යුතුයි. print out අර ගහමු. නිකන් ගහලා සාදු කියලා හඳුන්කුරු පත්තු කරන්න එපා. මේවා සූත්‍ර. අදින් පස්සේ නිකන් හිතන්න. ආදරයෙන් රැක ගන්න. දාලා යන බව තේරුම් ගන්න. ඒ කෑල්ල හරි වටින කෑල්ල. ආදරයෙන් රකින්න දාලා යන බව තේරුම් ගන්න. සාමාන්‍යයෙන් අපි වරදවා හිතන්නේ කොහොමද? ඉර හඳ තරු පවතින තුරු අපි මැරෙන්නේ නැහැ. අමර වරම අපට හිමි. එහෙම කියපු එක පවදාමලා. එහෙම වෙන්නේ නැහැ. අපි කියන්නේ සසර සැරි සරණ දෙක් ඔබ මගේ කවුදා ගිහින් වෙන එකෙක් ඒට වඩා ලස්සනයි ඉන්නේ යන්න කියන එකේ තේරුමක් තියෙනවා හිතනවටත් වඩා. ඒ දන්නවද? යන්න නම් ඉන්නේ ආදරෙන් ඉන්නේ බෑ. ඒකට කියන්නේ නොබැඳි ප්‍රේමය කියලා. එහෙම වචනයක් නැහැ. ඒ වචනේ පේටන්ට් එක මට. නොබැඳි ප්‍රේමය. මිනිස්සු ප්‍රේමයෙන් ජීවත් වෙන්න ඕන. මං කියන්නේ ගෑනු මිනිස්සු කියන එක නෙවෙයි. අපි කවුරුත් බොහෝම ප්‍රේමයෙන්, ආදරයෙන්, ස්නේහයෙන්, ලෙන්ගතුකමින් ජීවත් වෙන්න ඕන. ඇත්ත. තාම ආදරෙන් දරුවෝ රැක බලා ගන්න ඕන. තාම ආදරෙන් ස්වාමි පුරුෂයාව රැක ගන්න ඕන. තාම ආදරෙන් භාර්යාව රැක ගන්න ඕනේ. කවුරු වගේද? මණිකක් රකිනා අන්න හරි. මැඩම් කියන විදිහට නා රජින්ද කුසේ. එහෙම වෙන්න බලා ගන්න. කොයි හරි ඉන්නවද නැහැ. මණිකක් රකිනා නා රජින්ද කුසේ රකින්න ඕන. හැබැයි තේරුම් ගන්න ඕන යටිහිතින්. බුදුහාමුදුරුවන්ගේ දේශනාව සහ බුදුහාමුදුරුවන්ගේ නියමය දුකසේ ජීවත් වෙන්න නෙමෙයි. දුකසේ ජීවත් වෙන්න නෙමෙයි. සියල්ල දුකයි නෙමෙයි. සත්‍යය තමයි ලෝකේ තියෙන දුක එච්චරයි. සියල්ල දුකයි කියලා කොහෙවත් කියලා නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ හැම එකම කෙලවර දුකයි එච්චරයි. ඉතින් දුකයි නේ. හැම එකම කෙලවර කියන්නේ නැතිවීමනේ. ඒ හැටි කියන්නේ අඬනවා කියන එක නෙමෙයි. සියල්ල දුකයි. එහෙම එකක් නෑ. එහෙම ඉන්න සිරිතක් නෑ. සියල්ල දුකයි කියන්නේ ඇත්ත. මෙන්න මේ බුලත් කොලයක් අරන් දෙන්න මට මහත්තයා. මම මේ නිදර්ශනයක් වශයෙන් අරන් පෙන්නන්නම් මේ වෙලාවට.
ලස්සන එක කරන් දෙන්න. ඒ බුලත් කොලෙත් භාගයක් නෑ. අනේ වන්ද බුලත් කොළ වලට මොනව වෙන්නේ. මම මේ අතර බුලත් කොලේ ගත්තේ නිදර්ශනයක් වශයෙන් පෙන්වන්න මේ වෙලාවේ නැත්තම් ඉතින් මන්ට වෙන ගන්න අලි ඉන්නවයි. වෙන එකකට නෙවෙයි. මේ බුලත් කොලේ ඇත්ත මේ බුලත් කොලේ ඇත්ත මොකද්ද? මං කියන්නේ ෆිසිකල් ට්‍රුත්. භෞතික ඇත්ත. මොකද්ද? මේ බුලත් කොලේ මීට දවස් කීපයකට කලින් ඇති වුණා. මේ බුලත් කොලේ මීට මාස දෙකකට කලින් තිබුණාද? නෑ. තව මාස දෙකකින් පස්සේ තියනවද? නෑ. ඉතින් ඒක වැරදිද? නෑ. අපිට දාන්න පුළුවන්ද මේ පිළිබඳ ශ්‍රේෂ්ඨ අධිකරණයේ නඩුවක්? එහෙම බෑ. මං කියන අඩු ගන්න අභියාචන අධිකරණය මම. එහෙම බෑ. එතකොට මේක මීට මාස දෙකකට පෙර තිබුණේද නැත? තව මාස දෙකකින් පසුව තියෙන්නේද නැත? එහෙනම් මොකද්ද මේක සාම්පලයක් නම් මොකද්ද තියරිය? If it is a sample, what the theory is? මොකද්ද න්‍යායය? මේක නිදර්ශනයක් නම් මීට මාස දෙකකට පෙර මේ බුලත් කොළය තිබුණේද නැත? මීට මාස දෙකකින් පසු මේ බුලත් කොළය ඇත්තේද නැත? එහෙනම් මොකක්ද ඒකේ තේරුම? නැති දේවල් ඇතිවන්නේය. නම් ඇති දේවල් නැතිවන්නේය. නැති දේවල් ඇතිවෙන්නවාය ඇතිවන්නේය. ඇති දේවල් නැතිවෙන්නවාය නැතිවන්නේය. ඒක මේ බුලත් කොළේ ඇත්ත. ඇත්ත වශයෙන්ම බුලත් කොළේ ඇත්තද? නෑ. මේ පුටුව මීට වසර 65000කට පෙර තිබුණද? නෑ. මීට වසර 65000කට පසුව තියෙනවද? නෑ. එතන නැති පුටු දැන් ඇත්ත. ඇති පුටු පසුව නැත. මොන එහෙකට අහු වෙනවද දන්නේ පුටුයි බුලත් කොළයි මට. නිකමට බුදු පිළිමේ දෙපැත්තෙන් තියන්න එපාද? අලි දෙන්නෙක්. මේ සියල්ලම නැති දේවල් ඇති වෙලා ඇති දේවල් නැති වෙනවා. ඒක තමයි ඇත්ත. ඉතින් මම මේ බුලත් කොළේ මේ බුලත් කොළේ නැති වෙනවා. මේ බුලත් කොළේ නැති වෙනවා. අනේ මේ බුලත් කොළේ නැති වෙනවා. මේ බුලත් කොළේ අනේ මට නැති වෙනවා. නැති වෙනවා කියලා කණ්ඩත් නැති වෙනවා නම් ඒකද දහම? නෑ, මේක නැති වෙනවා. නැති වෙනවා කියන එක මම මොකද්ද කරගන්න ඕන? ගැඹුරු තැනින් සාක්ෂාත් කරගන්න ඕන. ගැඹුරු තැනින් අවබෝධ කරගන්න ඕන. එහෙම අවබෝධ කරගත්තාම මේ බුලත් කොළ ලස්සනකට පිළිවෙලකට තියලා ඉතාම මනස්කාන්ත බුලත් වට්ටියක් හදාගන්න පුළුවන්. ඒ හින්දා ගෙදර ඉන්න ආදරණීය දයාබරයා නැති වෙනවා තමයි. නැති වෙනවා. මම ඔයාට මම නැති වෙනවා. මටත් ඔයා නැති වෙනවා. එන්න එපා. නැත්තරම නැති වෙනවා. ඉන්නවා යා කාමරේටලා. මේකක් නෑ. ඉතාම ආදරෙන් ජීවත් වෙන්න ඕන. ඉතාම සෙනෙහසින් ජීවත් වෙන්න ඕනේ. ගැඹුරු තැනින් තේරුම් ගන්න ඕන. නිවන තියෙන්නේ අත උඩ. ලෝකයේ මැද කොතනද දන්නවද? ආන් එතන නිවන තියෙන්නේ. නිවන තියෙන්නේ ලෝකයේ මැද. ඇත්තට පෘථුවියේ මැද කොතනද? මේ පෘථුවි ගෝලයේ මැද කොතනද? එතන හොයාගත්ත දාට නිවන හම්බ වෙනවා. හරියට පෘථුවි ගෝලයේ මැද තමයි Taman හිටගෙන ඉන්න තැන. එතන ඉඳලා ගත්තාම ගෝලයක මැදක් තියෙන්නේ. ගෝලයක උතන ගත්තත් මැද තමයි. ආන්න ඒ වගේ නිවන තියෙන්නේ එතන. වටහා ගන්න තියෙන එකම දෙයයි. ඒ තමයි නැති වෙනවා. හැබැයි ආදරෙන් ඉන්නවා.
දැන් මගේ ඇඟට දාඩිය දාන බව සත්‍යයක්. මගේ ඇඟට දාඩිය දානවා. ඒක ඇත්ත. අද නැවත් වෙන්නේ හෙට දාඩිය දාන එක. එහෙනම් නාන්නේ. අනිද්දාත් දාඩිය දානවනේ. අදත් දාඩිය දැම්මනේ. දැන් නාන්නේ. නාන්නේ නන්නේ නාන්නෙම නෑ. කියලා ඉඳලා හරියනද? එහෙම නෑ. දාඩිය දාන බව සත්‍යයි. හැබැයි ජීවත් වෙන්න අපිට අවශ්‍ය වෙන්නේ ඒ සත්‍යය වටහා ගැනීම පමණයි. වටහා ගන්නවා. වටහාගෙන දාඩිය දානවා තමයි. ඒක තමයි හැටි. හැටිය තේරුම් ගත්තාම ලාභය සහ වාසිය කොච්චරද? ඒ වයසට යන්නේක මොකද්ද? හැටි. ඒ වරදක්ද? නෑ. වරදක් නම් නඩු දාන්න පුළුවන්. බරපතල මූල්‍ය අපරාධයක් නම් FCID යන්න පුළුවන්. ලෙඩ වෙන එක වරදක් නම් ලෙඩ වෙන එක ඇත්ත වශයෙන්ම හැටි. උස යන එක හැටි, මිටි වෙන එක හැටි, කළු වෙන එක හැටි, ලස්සන වෙන එක හැටි, කැත වෙන එක හැටි, පිපෙන එක හැටි, පර වෙන එක හැටි, වහින එක හැටි, පායන එක හැටි. ඒ හැටි. ලෙඩ වෙන එක හැටි, වැහැරෙන එක හැටි, අතපය දි รา පත් වෙන එක හැටි, ඇවිද ගන්න බැරි වෙන එක හැටි. හැටි වලට පාලියෙන් මොකද්ද කියන්නේ? ධම්මෝ. ධම්මෝ හැටි. නිකම්ම ධම්මෝ කිව්වොත් ඒත් හැටි, ධම්ම කිව්වොත් ඒත් හැටි. ධම්ම කියන එකට තව කැලලක් කිව්වත් ඒත් හැටි. මං කියන්නේ රතන වගේ කැලලක්. ඒකින්ද බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ජාති ධම්මෝ. උපදින එක හැටි. ජරා ධම්මෝ. දි รา පත් වෙන එක හැටි. ඇඟත් දි รา පත් වෙනවා, යකඩත් දි รา පත් වෙනවා, ලීත් දි รา පත් වෙනවා. හැම දෙයක්ම. එහෙනම් ජරා ධම්මෝ. ලෙඩ වෙනවා කියන එක හැටි. වයසට යන එක හැටි. ව්‍යාධි ධම්මෝ. ව්‍යාධි ධම්මෝ. ව්‍යාධි කියන්නේ මොනවද? ලෙඩ. ලෙඩ වෙන එක හැටි. වයසට යන එක හැටි. නම් මරණ ධම්මෝ. මැරෙන එක හැටි. හැටියට මොකද කරන්නේ? ලෙඩක් නම් මොකද කරන්නේ? බේත් තරම් දෙනවා. වරදක් නම් දඬුවම් කරනවා. හැටි නම් ලෙඩක් නම් බේත් තරම් දෙනවා. වරදක් නම් දඬුවම් කරනවා. හැටි නම් මම මේ කියන්නේ කුස්සියෙත් ස්වභාවය, සාලෙත් ස්වභාවය, ඉස්කෝලෙත් ස්වභාවය, පන්තියෙත් ස්වභාවය. වරදක් නම් දඬුවම් කරනවා. ලෙඩක් නම් බේත් ගන්නවා. හැටි නම් මක් කරන්නද ඉතින් හැටි? ඇයි ඒ කියන්නේ ඉතින් ඒ හැටි ඉතින්. හැටි නම් කරන්න දෙයක් ඇත්තෙම නෑ. ඇයි ඇත්තෙම නැත්තේ? ඒ හැටි ඒකයි. එහෙනම් තේරුම් ගත යුත්තේ හැටි. හරීම සිතට ලොකු සහනයක් ලැබෙයි ඒකේ හැටි. එම්ම දෙයක් ඒකේ හැටි. දුක හිතන්න එපා. ඇයි? ඒකේ හැටි. ලොකු සතුටක් ගන්න දෙයක්වත් නැහැ. ඇයි? ඒ හැටි. දැන් ඔය අපි ලක්ෂ ගණන් වේදම් කරලා පාටි ගන්න සමහර දේවල් තියෙනව නේද? ඒක ලොකුට දෙයක් නෑ. ඇයි? ඒ හැටි. ඉතින් හැටියට පාටි ගත්තට වැඩක් තියෙනවා. හැටියට පාටි ගන්න ඕනෙත් නෑ. හොඳ හැටි වලට පාටි ගන්න ඕනෙත් නෑ. නරක හැටි වලට අඬන්න ඕනෙත් නෑ. ඒතකොට සිනහ වෙන්න අවශ්‍යත් නෑ. අඬන්න අවශ්‍යත් නෑ. ඇයි? ඒ හැටි. ප්‍රොමෝෂන් හම්බ වෙනවා. ඒ හැටි. ඩිමෝෂන් හම්බ වෙනවා. ඒ හැටි. කවුරු හරි නිින්ද යනවට දුක් වෙලා ඇහැරෙනවට පාටි ගන්නවද? ඇයි? නිින්ද යන එක හැටි. ඇහැරෙන එක හැටි ඉතින්. ඉතින් ඉපදිච්චාම පාටි ගන්න ඕනද?
ඕනේ. ඇයි? ඒ හැටි ඉතින් එහෙම වෙච්චාම වෙනවා. එතෙන් මැරිච්චාම ලොකුවට දුක නෑ. ඒ වෙනවා ඒ. එහෙම වෙනවා ඉතින්. ඒ වෙයි හැටි. කාරුණික පින්වත්නි විශ්වාස කරන්න. පැයකොත් විනාඩි 15ක් දැන් ගිහින් තියෙන්නේ. බඩගිනි නැත්තම් තව විනාඩි 5ක් විතර කියන්න පුළුවන්. බඩගිනි. ඔව් කියන්න බෑ. අපේ තාත්තයි අම්මයි දෙන්න අපි කවුරුත් බොහොම තාම සාමාන්‍ය පවුලක ඉපදිච්ච අය. අපේ ගෙදරට තිබුණේ අක්කර එකහමාරක විතර වගේ දෙහෙක විතර වගේ භූමි භාගයක්. ඒක එච්චර ලොකු භවභෝග සම්පන්න භාවයේ ලාංඡනයක් නෙවෙයි. ඒක ඒ කාලේ හැටි. අක්කර එකහමාරක් දෙයක් විතර වගේ ලස්සන මිටියාවතක්. ඒ මිටියාවත ඉස්සරහින් තිබුණ ලොකු වෙලක්. ඒ වෙලත් අපේ ඒව ලොකු භවභෝග සම්පත්තියට කාරණාවක් නෙමෙයි. ඒ කාලේ හැටි. ඉතින් මෙන්න මේ ඔබ ඉන්නා වූ හට් දෙකෙන් එකක භාගයක් විතර වගේ ප්‍රමාණයක පැලක් ඒකේ තිබුණා. බිමට ගොම ගාපු, වහලෙට පොල්ලතු බැඳපු, එළියට යන තැන පොඩි පඩියක් තිබිච්ච, පිල් කොටයක් තිබුණු, ඉලක් තට්ටුවක් තිබුණු, අඟල් 3මාරේ භූමි තෙල් කුප්පි ලාම්පු 4-5ක් තිබුණු, කඩමාල් වෙච්ච පැදුරු 6ක් තිබුණු, ලස්සන කුස්සියක් තිබුණු, මන්නස්කාන්ත සොඳුරු නිවසක්. කිසි දවසක තාත්තගේ කටෙන් අරක්කු හෝ සිගරට් ගඳක් නොආපු, හැමදාම රාත්‍රියට දෝත් මුදුන් තියලා ශබ්ද නගලා බුදුන් වැඳ, හැම හැන්දෑවකම අම්මයි තාත්තයි පිළ උඩට වෙලා කතා කර කර හිටපු, ඔඩොක්කුවේ ඉඳලා අපිට කියලා දුන්නු. තාත්තලා අම්මලා හිටපු ඒක හරීම මනස්කාන්ත උත්තුංග ජීවිතයක්. අපේ අයියා ඉස්කෝලේ ගිහින් ආපුවාම සමහර හුලං කාලෙට ඉරට දෙකක් අරගෙන මැද්දෙන් නූල බඳිනවා. මල්ලි නූල බැඳලා නූල්කෝ අම්මගේ මැසින් ලාච්චුයි අරන් එනවා. අයියා ඒක හදන දිහාවේ, සරුංගලේ හදන දිහාවේ මම බලන් ඉන්නවා. මට එතකොට මැජික් වගේ සරුංගලේ හදලා බැලන්ස් බලනවා. මට හිතුණා අයියා සයන්ස් වෙන්න ඇති මේ බලන්නේ කියලා. බැලන්ස් බලලා අපි ඊට පස්සේ දවස පත්තරෙන් කොළ කපලා බත්තුළු වලින් සරුංගලේ අලවනවා. ඇත්ත පත්තරෙන් ඔවලිගේ දානවා. ඇත්ත පත්තරේ කමියුනිස්ට් පක්ෂේ. ඒක අපේ තාත්තගේ උරුමය. දවස පත්තරේ ළඟ කඩේ තියෙනවා. අපි විතරයි පත්තර කියවන්නේ ගෙදර. දවස පත්තරේ ඉරිදට හම්බෙන එක අඟහරුවාදට අපිට දෙනවා. දවස පත්තරේ ආණ්ඩුවේ පත්තරේ. මට අදටත් තේරෙන්නේ අපේ සරුංගලේට දවස පත්තරෙන් සරුංගලේ හදලා ඇත්ත පත්තරෙන් වලිගෙ දාලා මං සරුංගල් යවුවේ ඇයි කියලා. දවස් ඇත්ත පත්තරේ දිගයි. කොහොම හරි මේව හදලා අම්මගේ මැෂින් ලාච්චුවෙන් නූල් අරන් වෙලේ යවනවා සරුංගල්. මෙහෙම සරුංගලේ හදන්න අප්‍රමාණ වෙහෙසක් දරනවා. අම්මා අපිට නූල් ගන්නවාට නොබනිනවාම නෙමෙයි සිංගර් මැෂින් එක. මෙහෙම ඇරෙන ලාච්චුවක් තිබුණා. මෙහෙම ඇරෙන්නේ. දිග ලාච්චුවක්. මෙහෙම. ඒක මෙහෙම එකකුත් තිබුණා. ඒකේ බෝලේ කැරගෙනවා. කරකොල ගන්න පුළුවන් ගත්තාම බයිනවා. මෙහෙම හැරලා ගත්තාම ඒකේ ලාච්චු 3ක් තියෙනවා. අයියට ඉස්කෝලේ යන්න 750 රුපියල දාලා තියෙනවා. ඒකේ
අරගේ තමයි ඉදිකටු තියෙන්නේ මෙහාගේ නූල් තියෙන්නේ. අම්මා නොබනිනවාම නෙමෙයි එපා කියන්නේ. සරුංගලේ යනවා උඩ. අපි වෙලට ගිහිල්ලා බණ්ඩි ගොයන් කපාපු වෙල්ලිප නැල්ලේ ඉතින් වෙලෙන් ඇලෙන් වෙලට වෙලෙන් නියරට නියර දිගේ මං ඉතින් මෙහෙම අල්ලන් ඉන්නවා. අයියාර පැත්තේ නූල අල්ලන් ඉන්නවා. අතරපාන් කිව්ව ගමන් මං අතාරිනවා. අයියා දුවනවා සරුංගලේ උඩට යනවා. ඌ ඊට පස්සේ වෙලට වැටෙනවා. මං ආයෙ ගිහින් නැගිටිනවා. ආයෙ අරිනවා. සරුංගලේ උඩට යනවා. උඩට ගිහිල්ලා හුලං හවුවිච්චාම තව නූල් දෙනවා. ගමේ කොල්ලෝ එනවා. තවත් ගමේ කොල්ලොන්ගේ ගෙවල් වල මැෂින් ලාච්චු තිබුණා. නූල් මැදිවිච්ච ගමන් ඌ එහෙන් අරන් එනවා නූල. තව දැන් අපේ ගෙදර නූල් ඉවරයි. අම්මා මහලත් ඉවරයි. අම්මා තමයි අපිව ජීවත් කළේ. අම්මා කළේ මහාන වැඩේ. දැන් මට කලින් අම්මා තමයි මහානකම කළේ. ඊට පස්සේ තමයි මම මහානකම. මෙහෙම කරලා සරුංගලේ උඩට යනවා. උඩට ගියාම අපිට ඉතින් හරි සන්තෝෂයි. පැයක් දෙකක් සරුංගලේ අසිරිය නරඹ ඉන්නේ නැද්දි පාට කඩාගෙන යනවා. අපි පිටිපස්සෙන් දුවනවා. කන්දෙන් ලන්දට පයින්නවා. ලන්දෙන් කැලේට පයින්නවා. කැලෙන් මාදන් කැලේට පයින්නවා. මාදන් කැලෙන් ආපහු වෙල්යායට පයින්නවා. තනම හොයනවා. සරුංගලේ හොයලා රෑ වෙනකන් හොයලා ගෙදර එනවා. තාත්තා ඉතින් කුඹුරු හාලා ගොවිතැන්පත් කරලා ওই වෙලාව වෙනකොට ඇවිදිලා ඇඟපත හොදගෙන බුදුන් අඳින්න ලෑස්ති වෙලා අම්මත් ඉතින් උයලා කරලා ඉවර වෙලා අපි කොයි කීකේ හොයා ඉන්නේ හැන්දෑවෙත් 4 5 6 විතර වෙනකොට අපි ගෙදර එනවා. අපි හිමීට බිම් බලාගෙන ඇලට බහැලා අතපය හොදගෙන මාත් අයියා පිටිපස්සෙම ගිහිල්ලා ඇලට බහැලා අතපය හොදගෙන දෙනිපත දිගේ ඇවිදිලා ඒ දණ්ඩෙන් ගොඩ වෙලා නිරුවත් දෙපා තෙත් කරගෙන හිමීට බිම් බලාගෙන එනවා. ඩොනල්ඩ් ඩක් වගේ. බිම් බලාගෙන ඇවිදිලා අයියා අර පිල උඩ වාඩි වෙනවා. මම අයියාගේ ඇඟේම ගෑවෙන්න පිල උඩ වාඩි වෙනවා. අයියා මෙහෙම ආස්දේ බලාගෙන මාත් මේ ආස්දේ බලාගෙන අහස දිහා හුඟක් වෙලා බලාගෙන ඉන්නේද්දි තාත්තා එනවා. තාත්තා ඇවිදilla දෙන්න දෙපැත්තට කරලා මැදින් වාඩි. දෙන්නගම කරට අත දානවා. මොකෝ අයියා ඒ පැත්ත බලාගෙන තාත්තා මොකෝ දෙපැත්ත බලාගෙන මං කොහොමත් මෙහෙම කරලා ආය අයියා දිහා බලනකොට අයියාගේ කඳුළු බින්දුවක් මෙහෙම එනවා. ඒක දැක්කම මටත් කඳුළු වෙනවා. තාත්තා ඒ දෙකම දැක්කම දෙන්නගම ඔළුව අත ගාලා මෙහෙම දෙපැත්තට කෙස් අත ගාලා මෙහෙම කළා මෙහෙම කළා. මොකද උනේ? සරුංගලේ කඩන් ගියා. දුකයිද? ගොඩක්. ඇයි? ගොඩක් මහන්සි වුණා තාත්තේ. මොනවටද මහන්සි වුනේ? පත්තරේ කැපුවා. වෙන බත්තුළු වලින් ඇලෙව්වා. වෙන මොනවද? ඉරට හෙව්වේ හරියමාරු. වෙන අම්මගේ ලාච්චුවේ තිබිච්ච නූල ගත්තා. ඒක ඉවරයි. වෙන මොනවද? වෙන මොකුත් නැහැ. ඉතින් මොකද වුනේ? කඩන් ගියා. හෙව්වේ නැද්ද? හෙව්වා.
දෙන්නගේ දෙපැත්තෙන්ම අත් දෙක දාලා දෙන්නම ඇඟට තුරුළු කරගන්න. තාත්තා කියනවා කොච්චර ආදරෙන් හැදුවත් කොච්චර ආදරෙන් උඩ යවුවත් සරුංගල් කඩාගෙන යනවා තමයි. පුතේ ඒ වයි හැටි. යම නැගිට බලලා බුදුන් අනිත් අද්දටත් මතකයි ඒ වයි හැටි. වෙසක් එක කිට්ටු වෙච්චාම අයියයි මායි නංගි මල්ලි අම්මයි තාත්තයි ඔක්කොම එක්ක වෙලා වෙසක් කූඩු හදනවා. දැන් කාලේ වගේ චීන වෙසක් කූඩු තිබුණේ නැහැ ගේන්න කඩෙන්. සරුංගල් තිබුණෙත් නැහැ. වෙසක් කූඩු ලස්සනට අටපට්ටම හදලා ඒ කාලේට වැස්ස නැහැ. තාත්තගේ වෙසක් කූඩුව උඩීම්ම ජම්බු ගහේ එල්ලෙනවා. අම්මගේ වෙසක් කූඩුවත් ඒ ළඟින්ම එල්ලෙනවා. අපේ වෙසක් කූඩුත් එල්ලෙනවා. ඉටිපන්දමක් පත්තු කරපුවාම පන්සල් වත්තට ගිහින් දුවලා බලාපුවාම අපේ ගෙදර තියෙන වෙසක් කූඩු බෝධින්නාසිකාවට ලස්සනට පේනවා. කන්ද උඩට ගිහින් බලාපුවාමත් ලස්සනට පේනවා. අපි ඉතින් පාට පාට වෙසක් කූඩු ලස්සනට අලවන්න සති ගාණක් මහන්සි වෙලා වෙසක් කූඩු අලවලා එදා රෑ වෙසක් කූඩු ළඟ තමයි නිදාගන්නේ. ඒ කියන්නේ සාලේ. අපේ ගෙදර සාලෙයි කුස්සියයි එලිපත්තයි බෙඩ්රූම් එකයි ඩයිනින් රූම්ස් ඔක්කොම තිබුණා. බිත්ති තිබුණේ. අපේ ගෙදර කවදාක්වත් පොල්ලතු වහලේ කිසිදාක තෙමෙන්නේ වැස්සේ නැත්තම්. හරීම ලස්සන පොඩි ගයක්. සුන්දරත්වයේ ඉහළ උපරිම. අපි තමයි කිව්වේ කළු වලාවේ නැගෙන්න එපා. ගඟට උඩින් හැන්දෑවට. මුදුන් ලීය යටින් පොළවේ ගොම හේදෙයි අපේ ගෙපැලේ කියලා. අපිට හුඟක් පස්සේ තමයි කීර්ති පැස්කොල්ල එහෙම කිව්වේ. සරුංගලේ හදලා එදා රෑ එළියට වෙලා නිදා ගන්න. හොඳට නිින්ද යනවා. මහන්සියට. ගොඩක් මහන්සි. රෑ මහා ලොකු වැස්සක් වහිනවා. අම්මට තාත්තට ඇහැරෙනවා ඇති. ඒ වහින වැස්සටත් එක්ක අපිට හොඳටම නිින්ද යනවා. තාත්තලා මොනවා හරි පොරවලා ඇඟට. අපිට ඇහැරෙන්නේ 7ට විතර. ඇහැරලා බලාපුවාම වෙසක් කූඩු දිය වෙලා ගහගෙන ගිහිල්ලා වැලි එක්ක සවකොළ පැටලිලා තැන් තැන් වල කෑලි කූඩුව ඉතුරු වෙලා. මට ඇහැරෙනවා කලින්. කපාරට මට දැක්ක ගමන් කෑ ගහනවා අයියේ කියලා. ඒ සද්දෙට අයියට ඇහැරෙනවා. අපි දෙන්න ආයෙත් පිළ උඩට ගිහිල්ලා වාඩි වෙලා දිය වෙලා වැටිච්ච වෙසක් කූඩු සැකිල්ල දිහා බලාගෙන ඉන්නවා. ආන් ඒ වෙලාවට අම්මා එනවා. දෙන්න ගාවින් වාඩි වෙනවා. දෙන්න දෙපැත්තට කරලා. ඔළුව අතක ගහනවා. මොකෝ වෙසක් කූඩුව ගහගෙන ගිහින්. දුකයිද? දුකයි. ගොඩාක් දුකයි. ඇයි? ගොඩාක් මහන්සි. ඒකයි. එළිය කළා අපි. පුතේ කොච්චර අමාරුවෙන් ගොඩ නැගුවත් කිසියම් දවසක එළිය කළත් වෙසක් කූඩු හේදිලා යනවම තමයි. ඒ වයි හැටි. ඒ අපේ අම්මයි තාත්තයි දෙන්න අපිට නිවන දුන්න විදිහ.
අම්මයි තාත්තයි දෙන්න අපිට නිවන දුන්න විදිහ. ඒකින්ද ඊටාම හොඳින් වටහා ගත යුතු කරුණ තමයි ඒවයි හැටි. අද ගිහිල්ලා ලියලා බිත්තිය ගහනවා නම් කොච්චර කැලේ තියනවද? ඉන්නේ යන්න. තියෙන්නේ නැති වෙන්න. සබ්බං පහාය ගමනීය. සියල්ල හැරදා යා යුතුයි. ඒවයි හැටි. මේ ටික දැනගන්න එපා. වටහා ගන්න. පාඩම් කරන්න එපා. හිතේ තියාගන්න. විභාග ලියන්න පාවිච්චි කරන්න එපා. භාවනා කරන්න. මේක උගත්කමේක වාක්‍යයක් නෙවෙයි. කර්මස්ථානයේ වාක්‍යයක්. එච්චරයි. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. වේයන්ගොඩ උදම්මිට සෙනවිරත්න වත්තේ වාසය කරපු විශ්‍රාමක බැංකු නිලධාරී ඩේවිඩ් ගුණතිලක ආදරණීය පියාණන් මීට දින 7කට පෙරදී අභාවයට පත් වුණා. මීට වසර 7කට පෙරදී එම්.ආර්. සුමනාවතී මෑණියෝ අභාවයට පත් වුණා. ඒ නිමිත්තෙන් අශෝක ගුණතිලක අනුර ගුණතිලක යන සහෝදරයෝ එක්ක වසන්ති පොතුපිටිය මැතිතුමිය අපේ බොහෝ දරුවන්ගේ ආදරණීය ටීචර් මේ පින්කම සංවිධානය කළා. ජීවිතයේ අනන්ත අප්‍රමාණ පින්කම් කරන අතර මේ පින්කමත් කිරීමෙන් අප විසින් එකතු පාදා කර ගන්නා ලද සකල විද පින් ඵලය ඒ මීට දින 7කට පෙරදීද වසර 7කට පෙරදීද අභාවයටපත් ආදරණීය මෑණියන්ට අනුමෝදන් කරමු. ආදරණීය පියාණන්ට අනුමෝදන් කරමු. ඒ දෙපළ මෙපින් ලබත්වා නිවන් දකිත්වා කියලා සාදු කියමු. අද දවසේ මේ පින්කම සඳහා පැමිණි පින්වත් සියලු දෙනා සහාය දැක්වූ අපේ සම්පත් බැංකුවේ කළමනාකාර සුරාජ් සත්නායක මහත්මයා, ඒ වගේම නීතිඥ සසික ජයතිලක අපේ හිතවතා, ඒ ඇතුළු කොට ඇති ඒ පවුල්වල පින්වත් පිරිස, ඒ වගේම වසන්ති පොතුපිටිය මෙතිනිය සහ අශෝක අනුර යන පින්වත් පිරිස වෙනුවෙන් මේ අවස්ථාවට සහභාගී වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්, දෙමව්පියන්, සහෘදයින්, ඥාතීන් හා හිතයිශීන් ඇතුළු මේ පින්වත් හැම දෙනාටම නිරෝගී සම්පත, චිරජීවනය, ශාන්තිය, සෞභාග්‍යය, වාසනාව උදා වේවා. ධර්මදේශනාව සඳහා අවසර දී වදාළ ප්‍රදේශයේ ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් මේ පින්වත් පිරිසටත් නිරෝගී සම්පත, චිරජීවනයේම වේවා. අවසන පරලොව සැපත් හැමටත්, ඔබටත්, මටත්, අපටත් අමා මහ නිවනේ සුවය වේවා කියලා සාදු කියමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච.
අතෝ නිපාන සම්පත්ති ඉමිනාතේ සමිඤ්ජතු. සාදු සාදු සාදු. මහාචාර්යකම කියලා කියන්නේ බොහෝ දේවල් දන්නවයි කියලා අනිත් අය හිතන් ඉන්න එක නෙවෙයි, බොහෝ දේවල් දන්න එකයි කියලා මම හිතන්නේ ධර්මදේශනාව අවසානයේ සත්‍යක්ෂණය වුණා අපිට. ඒ නිසා අප කෙරෙහි අනුකම්පාවෙන් මේ අවස්ථාවට අපේ ගෞරවනීය ආරාධනාව පිළි අරගෙන වැඩම කරලා සියලු දේ හැරදා යා යුතුයි කියන මේ ලෝක ධර්මතාවය පිළිබඳව අපව දැනුවත් කරමින් සාර ගර්භ වූ දෙපෑයක පමණ ධර්මදේශනාවක් පවත්වා වදාළ මීට පෙරත් ධර්මදේශනාවක් ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පවත්වා වෙහෙස නොබලා අපේ සුරාජ් රත්නායක මහත්මයාත් එක්ක හනිකට මෙහි වැඩම කරපු අපේ කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යනාංශයේ මහාචාර්ය ධර්මපාල වරු සංවිධානයේ ප්‍රධාන අනුශාසක ශාස්ත්‍රපති රාජකීය පඬිත් පරම පූජනීය ඉඳුරාගාරයේ ධම්මරතන නාහිම්පාණන් වහන්සේට වසන්ති පොතුපිටියේ මැතිණිය අශෝක ගුණතිලක අනුර ගුණතිලක මහත්වරුන් ඇතුළු ඒ පවුලේ ඥාතිත මිත්‍රාදීන් වෙනුවෙන් අපගේ ගෞරවනීය නමස්කාරය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. තුනුරුවනගේ අනන්ත මහ ගුණ බලයෙන් උන්වහන්සේට තවත් চিරාත් කාලයක් මේ ධර්මඥානය ලොවට කියා දෙන්නට හැකියාව ලැබේවා. ශ්‍රී සද්ධර්මය මනවින් සංනිවේදනය කිරීමේ කෞශල්‍ය, ශක්්‍යතාවය, චතුර බව තුලින් වැඩි වැඩියෙන් බොහෝ හොඳින් අවබෝධ වන්නට, දහම සමාජගත කරන්නට ලැබේවා කියලා අපි හැමෝම එකතු වෙලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.